සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චෛමේ ආනන්ද ආනිසංසා කාලේන ධම්ම සවනේ කාලේන අත්තූප පරික්ඛාය ඛතමේච්ඡති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, තාම ශ්‍රද්ධාවෙන් පින්වතුන් සියලු දෙනාම මේ සූදානම් වන්නේ net fm ධර්ම දක්ෂිනාවේ සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රාවක පින්නතුන්ගේ ඒ උතුම් අභිලාෂය සපුරාලමින් අද මේ වටිනා ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරනවා බණ්ඩාරවෙල විජේසිරි ස්ටෝස්හි අධිපතිව සිට මීට වසර 12කට පෙර එනම් 2010 අගෝස්තු මාස 7 වෙනි දින අභාව ප්‍රාප්ත වූ එච්.එම්. විජේසූරිය මහතාට පුණ්‍යානුමෝදනා කිරීමට ඔහුගේ භාර්යාව වන ශීලා බස්නායක මහත්මිය, දූ දරුවන්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සෑම දෙනාගේම දායකත්වයෙන් අද net fm ධර්ම දක්ෂිනාව සිද්ධ වෙනවා. ඉතින් වෙනද වගේම තුන් සිත පහදාගෙන මේ ශ්‍රවණය කරන්නා වූ ධර්මය මාගේ දෙලොව යහපත පිණිස උපනිශ්‍රය වේවා හේතු වේවා කියන අරමුණ ප්‍රාර්ථනාව හිතේ දරාගෙන ධර්ම ශ්‍රවණය කරන්න කියලා බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ ද්විතීය පඤ්ඤාසකයේ මහා වග්ගයේ අන්තර්ගත වෙන පග්ගුන්න කියන සූත්‍ර දේශනාව. පග්ගුන්න කියන නම බුදුන් ජීවමාන කාලයේ වැඩ සිටිය භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් භාවිතා කරපු ඒ ස්වාමින් වහන්සේගේ නම තමයි පග්ගුන්න කියන වචනය. පග්ගුන්න ස්වාමින් වහන්සේ ගිලන් වෙලා දැඩි ලෙස රෝගාතුරව සිටින පග්ගුන්න ස්වාමින් වහන්සේ
ගේ සුවදුක් පග්ගුන්න ස්වාමින් වහන්සේගේ සුවදුක් විමසීමට ආනන්ද මහරහතන් වහන්සේගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ පග්ගුන්න ස්වාමින් වහන්සේට දේශනා කරපු දහම් කරුණු ඇතුළත්ව මේ සූත්‍ර දේශනාව සංග්‍රහ වෙලා තියෙනවා. මේ සූත්‍ර දේශනාව පින්වතුනි අපි කාටත් විශේෂ වශයෙන් වැදගත් වෙන සූත්‍ර දේශනාවක්. මම එහෙම කියන්න හේතුව දැන් අපි නිතර අත්දකින අත්දැකීමක් තමයි මේ වයෝවෘද්ධ අසාධ්‍ය තත්ත්වයට පත්වෙච්ච මරණාසන්න වෙච්ච රෝගීන් වෙනුවෙන් පිරිත් දේශනා කිරීමට වැඩම කිරීම, ධර්මානුශාසනාවන් පැවැත්වීමට වැඩම කිරීම, ඒ ජීවතුන් අතර ඉන්න ඥාතීන් දූපුතුන් තමන්ගේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට බෞද්ධ සිරිතට අනුව එහෙම සිද්ධ කරනවා. මගේ දැනුවත් භාවයේ හැටියට කතෝලික සමාජයේත් එහෙම දෙයක් තියෙනවා. ආවස්තේ කියලා චාරිත්‍රයක් කතෝලික සංස්කෘතිය තුල තියෙනවා. ඒ අවස්තේ කියන චාරිත්‍රයේ තුල සිද්ධ කරන්නේත් මරණාසන්න වෙච්ච කතෝලික බැතිමතුන් වෙනුවෙන් පල්ලියේ පියතුමා පූජකතුමා ඒ රෝගියා සමීපයට පැමිණිලා දෙවියන් වහන්සේ යදලා ඒ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඒ කෙනාට ලබා දෙනවා. ඒකේ පුංචි පරස්පරතාවයන් ටිකක් තියෙනවා. බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් මේ කාරණාවන් සඳහන් කරන්නේ කිසියම් ආගමකට අවමන් කිරීමට, කිසියම් ආගමක් හෙලා දැකීමට නොවේයි. එහි තියෙන අපැහැදිලි භාවය නිසායි මේ කාරණේ මතක් කරන්නේ. දැන් එහෙම රෝගියා සමීපයට පැමිණෙන පල්ලියේ පූජකතුමා, පියතුමා ආවස්තේ කියන සිරිත තුලදී අර මරණාසන්න වෙච්ච කතෝලික බැතිමතාගේ ඇස්වල, නාස්වල, කන, අත, පය මේ ආදී අවයවයන්හි සුද්ධ තෛලය ආලේප කරනවා. එහෙම සුද්ධ තෛලය ආලේප කරලා තමයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන්නේ. මන් නැවත නැවතත් මතක් කරනවා මේ අපැහැදිලි තැන නිසයි මේක මතක් කරන්නේ. එහෙම නැතුව ආගමක් විවේචනය කරන්නට, ගරහන්නට නෙමෙයි අපි යේසුස් වහන්සේට, කතෝලික ධර්මයට බොහොම ගරු කරනවා. මේ සුද්ධ තෛලය ආලේප කිරීමේ පරමාර්ථය තමයි ඒ කෙනා ඔය කියන අවයව උපයෝගී කරගෙන ජීවත්ව ශක්තිමත්ව ඉන්න කාලේ කරපු පාප ක්‍රියාවක් තියෙනවා නම්, වැරදි ක්‍රියාවක් තියෙනවා නම් ඒකට දෙවියන් වහන්සේ කමා කරවා ගැනීමට, දෙවියන් වහන්සේගේ සමාව ලබා ගැනීමට තමයි එහෙම සිද්ධ කරන්නේ. ඒක තමයි කතෝලික ධර්මයේ ඒ මරණාසන්න රෝගියෙක් වෙනුවෙන් සිද්ධ කරන සිරිත, ආවස්තේ කියන්නේ ඒකයි. ඉතින් ඔතන තියෙන ගැටලුව තමයි කවුරු හරි කටින් කැත, කුණුහරප, නරක, අසභ්‍ය වචන කියලා
කටේ සුද්ධ තෛලය ආලේප කරාම ඒ වාචසිකව රැස් කරපු අකුසල් වල ඵල විපාකය සමා කරන්න පුළුවන්ද කියන එක. මේ අත් දෙක උපයෝගී කරගෙන ප්‍රාණඝාතාදී නොයෙක් ආකාරයේ අකුසල් සිද්ධ කරා නම්, හොරකම් කරා නම් සුද්ධ තෛලය ආලේප කරලා ඒ වැරදිවලට සමා වෙන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. නමුත් මම මතක් කළේ මේ බෞද්ධ ආගමේ මරණාසන්න රෝගීන් හමුවට බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කරලා දායකයෝ ආරාධනා කරලා වඩමවාගෙන ඒ අයට ආශිර්වාද කිරීමේ සිරිතක් තියෙන. ඒ වගේම සිරිතක් තමයි ආවස්තේ කියන්නේ. නමුත් මේ දෙක අතර මහා පරස්පරයක් ගුණාත්මක භාවය අතින් තියෙනවා. ඉතින් මේ පග්ගුන්න ස්වාමින් වහන්සේ දැඩි ලෙස ගිලන් වෙලා දුකට පත් වෙලා හිටියා. ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳලා ආරාධනා කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, පග්ගුන්න හාමුදුරුවෝ බොහෝ සෙයින් ගිලන් වී දුකට පත් වී පසු වෙනවා. ඔබ වහන්සේ පග්ගුන්න ස්වාමින් වහන්සේ කෙරෙහි අනුකම්පා කරලා උන්වහන්සේ ළඟට වඩින්නයි කියලා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා කළා. ඒ ආරාධනාව බුදුරජාණන් වහන්සේ තූස්නීම් භාවයෙන් යුක්තව පිළිගත්තා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ නිශ්ශබ්දව ආනන්ද හාමුදුරුවන්ගේ ඒ ආරාධනය පිළිගත්තා. එහෙම පිළි අරගෙන උන්වහන්සේ මේ පග්ගුන්න හාමුදුරුවෝ බැහැ දකින්න සවස් කාලයේ මේ ස්ථානයට වැඩම කරනවා, පග්ගුන්න ස්වාමින් වහන්සේ වැඩ ඉන්න තැනට. ඉතින් ලෙඩ ඇඳේ බොහෝ සෙයින් ගිලන් වෙලා ඉන්න පග්ගුන්න ස්වාමින් වහන්සේ දකිනවා දුරතියාම භාග්‍යවතුන් වහන්සේ තමන් ළඟට වඩින බව. එහෙම භාග්‍යවතුන් වහන්සේ වඩින බව දැකලා පග්ගුන්න හාමුදුරුවෝ ඇඳෙන් නැගිටින්න උත්සාහ කරනවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ඈත තියාම එනවා දැකලා, වැඩම කරනවා දැකලා, තමන් වහන්සේ මේ ගිලන් වෙලා ඉද්දිත් බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවයෙන් ඒ ගිලන් ඇඳෙන් නැගිටින්න උත්සාහ කරනවා. දිස්වාන මංචකේ සමංචේසි අතකෝ භගවා ආයස්මන්තං පග්ගුන්නං ඒතද වෝච. අලං පග්ගුන්න මාත්වම් මංචකේ සමංචෝසි සන්තිමානි ආසනානි පූරේ පඤ්ඤත්තහානි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පග්ගුන්න ඔබ කරදර වෙන්න එපා, ඔබ කලබල වෙන්න එපා. ඔබ ඔය ආකාරයටම ඇඳෙහි වැතිරලා සිටින්න. ආසන්නයේ පනවන ලද ආසන තියෙනවා නේද? මම එහි අසුන් ගන්නම්. ඒ නිසා ඔබ කලබල වෙන්න එපා, ආසනයෙන් නැගිටින්න උත්සාහ කරන්න එපා කියලා බොහොම කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ මේ පග්ගුන්න ස්වාමින් වහන්සේට උපදෙස් දෙනවා. හරිම අපිට චිත්තරූප මැවිලා පේනවා. බුදුරජාණන් වහන්සේ අර ගිලන් වෙලා ඉන්න පග්ගුණ ස්වාමින් වහන්සේ ළඟට වඩිනකොට ලෙඩ ඇඳේ ඉඳගෙනත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට බුහුමන් දක්වන්න උත්සාහවත් වෙන ආකාරය.
ඉතින් මේවා අපි සාමාන්‍ය ජීවිතයේ අත්දකින දේවල්. අර කියපු ආකාරයට ගිලන් වෙච්ච රෝගීන් ළඟට වඩිනකොට නැගිට ගන්න බැරි වුණාට, අතපය වාරු නැති වුණාට ඒ අයත් කොහොම හරි තමන් ඉන්න ගිලන් ඇදෙන් අසුනින් නැගිටලා ස්වාමීන් වහන්සේට ගරු බුහුමන් දක්වන්න උත්සාහවත් වෙනවා. ඒක කෙනාගේ හැදියාව. එතන තියෙන්නේ මනස තුල තියෙන ආකල්පය. ඒකත් හරි කුසලයක් පින්වතුනි. තමන්ට අපහසු වුණත් එසේ උපහාර දක්වන්න, සිල්වතුන්ට ගරු කළ යුත්තන්ට ගරු බුහුමන් දක්වන චේතනාව ඒ මොහොතේ ක්‍රියාත්මක වෙනවා කියන එකයි එතනින් පැහැදිලි වෙන්නේ. ඒ සිතුවිල්ල පිරිසිදුයි, යහපත්. ඉතින් මෙහෙම බුදුරජාණන් වහන්සේ පග්ගුණ ස්වාමින් වහන්සේ ආසන්නයෙන් වැඩ ඉඳලා පග්ගුණ ස්වාමින් වහන්සේගෙන් අහනවා, පග්ගුණය මොකද ඔබට ඉවසිය හැකිද? ඔය ආදී වශයෙන් අහනවා. කච්චිතේ පග්ගුණ කමනීය කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝසානං පඤ්ඤායතිනෝ අභික්කමෝති. ඔබට ඉවසන්න පුළුවන්ද? ඔබට දරාගෙන ඉන්න පුළුවන්ද? ඔබේ දුක් වේදනාවන් සංසිඳන බවක් පේනවාද? එහෙම සංසිඳන බවක් පේන්නේ නැද්ද? මේ ආදී වශයෙන් පග්ගුණ හාමුදුරුවන්ගෙන් අර ගිලන් වෙලා ඉන්න ස්වාමින් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ විමසුවාම ඒ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා, නමේ භන්තේ කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති අභික්කමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝති. අනේ බුදුහාමුදුරුවනේ, මට කොහොමවත් ඉවසන්න බෑ. මට කිසිම අඩුවක් පේන්නේ නෑ ස්වාමීනි. හරියට බුදුහාමුදුරුවනේ මහා ශක්තිමත් පුරුෂයෙක් තියුණු කඩු තුඩකින් මගේ හිස මුදුන හාරන්නාක් වගේ දැඩි වේදනාවක් මගේ හිසේ තියෙනවා. බලන්න පින්වතුනි, හැඩි දැඩි පුරුෂයෙක් තියුණු කඩු තුඩකින් මේ හිස මුදුන හාරන්නාක් වගේ බොහොම දරුණු විදිහේ වාතය කිපීමෙන් හටගත්ත හිසරුජාවක් මේ ස්වාමීන් වහන්සේට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ අසනීප තත්ත්වය පහදලා දෙනවා. ඒ වගේම නැවත උන්වහන්සේ මතක් කරනවා, හරියට මහා බලසම්පන්න පුරුෂයෙක් රැහැනකින් මගේ හිස වෙලන්නාක් මෙන් මහා ලොකු හිසේ රුජාවක් තියෙනවා කියලා මතක් කරනවා. ඒ වගේම ගවඝාතකයෙක්, එහෙම නැත්නම් ගවඝාතක අතවැසියෙක්, අතවැසියෙක් කියන්නේ ගෝලයා කියන එකයි. දක්ෂ ගවඝාතකයෙක් හෝ ඒ ගවඝාතකයෙකුගේ ගෝලයෙක් මේ ගවයන් කපලා මරණ කැත්ත, එකට කියනවා ගෙරි කැත්ත කියලා. ඒ ගවයන් මරලා කපන කැත්තෙන් මගේ මේ බඩ කපන්නාක් වගේ දැඩි වාත වේදනාවක් කුස තුලින් හටගෙන තියෙනවා, මට එහෙම දැනෙනවා කියලා බුදුරජාණන් වහන්සේට පහදලා දෙනවා. දැන් පග්ගුණ හාමුදුරුවන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවෝ කොහොමද ඔබට දරා ගන්න පුළුවන්ද, ඉවසිය හැකිද කියලා. තමන්ට තියෙන කායික පීඩාවන්
මේ පග්ගුණ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන ආකාරය කොච්චරද කියලා බලන්නකෝ පින්වතුනි. මේ උපමාවල තියෙන ස්වභාවය මහා ජව සම්පන්න ශක්තිමත් පුරුෂයෙක් තියුණු තුඩක් සහිත කඩුවකින් බුදුහාමුදුරනේ මගේ මේ හිස හාරන්නාක් වගේ දරා ගන්න බැරි හිසේ කැක්කුමක් මට තියෙනවා බුදුහාමුදුරනේ. ඒ වගේම ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකුගේ ගෝලයෙක් විසින් ගෙරි කැත්තකින් ගවයන් කපලා මරණ කැත්තකින් මගේ මේ බඩ දෙපළු කරනවා වගේ මහා වේදනාවක් උදරාබාධයක් තියෙනවා කියලා මට දැනෙන පීඩාව මෙන්න මේ වගේ කියලා පග්ගුණ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට පහදලා දුන්නා. මේ කාරණාවන් බොහොම කරුණාවෙන් සවන් දීගෙන හිටපු බුදුරජාණන් වහන්සේ පග්ගුණ හාමුදුරුවෝට බොහොම ආදරයෙන් ධර්මානුශාසනාවන් සිද්ධ කරලා උන්වහන්සේගේ හිත සතුටු කරලා ධර්මයේ කෙරෙහි හිත පහදවලා එතනින් නැවත විහාරයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සුළු වේලාවක් ගත වුණා විතරයි පග්ගුණ ස්වාමින් වහන්සේ කාලක්‍රියා කළා. එහෙම නැත්නම් අපවත් වුණා. හැබැයි ඒ අපවත් වෙන වෙලාවේදී ළඟ හිටපු ආනන්ද හාමුදුරුවෝ මේ පග්ගුණ ස්වාමින් වහන්සේගේ ඉරියව්වල ස්වභාවය දෙස දැඩි අවධානයෙන් බලාගෙන හිටියා. එහෙම බලාගෙන ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ තේරුම් ගන්නවා අර දැඩි පීඩාවන්ගෙන් පෙලිච්ච හිස කඩුවකින් හාරන්න වගේ වේදනාවක් දරාගෙන හිටපු බඩ ගවයන් මරණ කැත්තකින් දෙපළු කරන්න වගේ උදරාබාධයකින් පෙලිච්ච මේ පග්ගුණ හාමුදුරුවන්ගේ මරණාසන්න මොහොතේදී ඉන්ද්‍රියන් බොහෝම ප්‍රසන්න ස්වභාවයක් ආනන්ද හාමුදුරුවෝ දකිනවා. ඒක ආනන්ද හාමුදුරුවන්ට හරිම සුවිශේෂයි. බොහොම වේදනාවෙන් කලකිරුණු ස්වභාවයෙන් කනස්සලු ස්වභාවයෙන් හිටපු පග්ගුණ ස්වාමින් වහන්සේ බොහොම ප්‍රසන්න ඉරියව්වකින් මරණයට පත් වුණා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ බැහැ දකින්න ගිහිල්ලා නැවත මතක් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ වැඩම කරලා සුළු වේලාවකින් පග්ගුණ ස්වාමින් වහන්සේ අපවත් වුණා. හැබැයි බුදුහාමුදුරුවනේ හරි විශේෂත්වයක් දැක්කා. ඒ අවස්ථාවේ උන්වහන්සේගේ ඉන්ද්‍රියන් වෙනදාට වඩා සුවිශේෂ වශයෙන් ප්‍රසන්න ආකාරයට පැවතුණා. බොහොම ප්‍රසන්න විදිහේ ඉරියව්වලින් උන්වහන්සේ මරණයට පත් වුණා කියලා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට මතක් කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, පග්ගුණ ස්වාමින් වහන්සේගේ ඉන්ද්‍රියන් ප්‍රසන්න වීම අරුමයක් නොවේ. උන්වහන්සේ පංච ඕරම්භාගිය සංයෝජන ධර්ම වලින් නොබිදුණු, ඒ කියන්නේ මිදුනේ නැති කෙනෙක් වුණාට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අර සුව දුක් විමසුමට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා
උන්වහන්සේ පංච ඕරම් භාගීය සංයෝජන වලින් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වුණා. මොනවද මේ සංයෝජන ධර්ම 10ක් තියෙනවනේ. පංච ඕරම් භාගීය සංයෝජන කියන්නේ මේ කාම ලෝකයට අයිති, එහෙම නැත්නම් පහලට අයිති කියන එකයි පංච ඕරම් භාගීය. පංච කියන්නේ පහයි, ඕරම් භාගීය කියන්නේ පහත් තලයට අයිති කියන එක. ඒ කියන්නේ කාම ලෝකෙහි උපදින්න හේතු වෙන සංයෝජන ධර්ම. මොනවද? සක්කාය දිට්ඨි, ආත්මයක් ඇත කියන විශ්වාසය, මම මගේ කියන දෘෂ්ටිය, ඒ වගේම විචිකිච්ඡාව, තීරණයක් ගත නොහැකිව සැලෙන ස්වභාවයෙන් යුක්තව පවතින ස්වභාවයට කියනවා විචිකිච්ඡාව කියලා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා. ඊළඟට සීලබ්බත පරාමාස, ඒ වගේම කාමරාග, ව්‍යාපාද. මෙන්න මේවට කියනවා පංච ඕරම් භාගීය සංයෝජන. මේ පංච ඕරම් භාගීය සංයෝජන වලින් මිදිච්ච කෙනෙක් බවට පත් වුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා අර දැඩි ගිලන්ව හිටපු පග්ගුණ ස්වාමීන් වහන්සේ. එතකම්ම උන්වහන්සේ මේ ඕරම් භාගීය සංයෝජන ධර්ම වලින් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි. අන්තිම මොහොතේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දේශනා කරපු ධර්මානුශාසනාව කෙරෙහි සිත පහදවාගෙන උන්වහන්සේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද කියන මේ පංච ඕරම් භාගීය සංයෝජන ධර්ම ප්‍රහීන කරපු කෙනෙක්. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ අපවත් වෙන අවස්ථාවේ මැරෙන මොහොතේ උන්වහන්සේගේ ඉඳුරන් ප්‍රසන්න ස්වභාවයෙන් පැවතුනේ කියලා බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා. එතකොට මේ පංච ඕරම් භාගීය සංයෝජන ධර්ම ගැන මතක් කරනකොට මෙහි තියෙන මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ප්‍රහීන කිරීමෙන් පුජ්‍යලයා සෝවාන් භාවයට පත් වෙනවා. ඒ වගේම 4 සහ 5 කියන්නේ කාමරාග, ව්‍යාපාද කියන දෙක. එතකොට ඒවා සකු르දාගාමි තත්වයේදී දුර්වල වෙනවා, දුබල භාවයට පත් වෙනවා. එම සකු르දාගාමි භාවයට පත් වෙච්ච කෙනා නැවත මේ භවයේ පිරිසිඳ ගන්නේ මනුස්ස ලෝකයට එන්නේ එක වතාවක් පමණයි. ඒවා දුබල වීම, ඒ කියන්නේ කාම රාග ව්‍යාපාද කියන සංයෝජන ධර්ම දුබල වීම, එහෙම නැත්නම් ඒවා යම් තරමකට තුනී කිරීම තුලින් සකු르දාගාමි භාවය ඇති වෙනවා. මේ සංයෝජන ධර්ම සියල්ල, ඒ කියන්නේ පංච ඕරම් භාගීය සංයෝජන ධර්ම සියල්ල ප්‍රහීන කළාම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද කියන මේ පහම ප්‍රහීන කළාම අනාගාමි භාවයට පත් වෙනවා. ඒ කියන්නේ නැවත මනුෂ්‍යාත්මයක පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඒ කෙනා නොයෙක් ආකාරයේ රූප රාග, අරූප රාග ආදී බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලැබලා තමන්ගේ කෙලෙස් ප්‍රහීන කරලා නිර්වාණ අවබෝධය ලබා ගන්නවා. ඒ නිසා මේ පහෙන් පස්සේ එන රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා කියන උද්ධම් භාගීය සංයෝජන ධර්ම ප්‍රහීන කරලා ඒ කෙනා නිර්වාණ අවබෝධයට පත් වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ
ගිලන් වෙලා මරණාසන්නව වැතිරලා ඉන්න පග්ගුණ ස්වාමින් වහන්සේ සමීපයට මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේට ධර්ම දේශනාවන් පැවැත්වුවාම උන්වහන්සේ ධර්මයේ කෙරෙහි සිත පහදාගෙන අර සංයෝජන ධර්ම ප්‍රහීන කරගත්ත නිසා පංච ඕරම්භාගීය සංයෝජන ධර්ම දුරු කරගත්ත නිසා උන්වහන්සේගේ මරණය සුවදායි මරණයක් ප්‍රසන්න මරණයක් බවට පත් වූ බව ආනන්ද ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ පහදලා දෙනවා. පින්වතුනි, මෙහිදී වැදගත් වෙන්නේ අපිට මේ ජීවිතයේ අවුරුදු 60ක් 70ක් ගත කරන කාල පරිච්ඡේදයේ තුල අන්තිම මොහොතේ හරි අපිට ධර්මයේ දැකලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් මේ සසර බැඳ තබන සංයෝජන ධර්ම ප්‍රහීන කරගන්න පුළුවන් නම් මේ ජීවිතේ අපිට රැකවරණයක් ආරක්ෂාවක් සලසා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පග්ගුණ ස්වාමින් වහන්සේට අරමුණු කරගෙන දේශනා කරපු මේ සූත්‍ර දේශනාව ඊටම වටින කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ පහදලා දෙනවා. චෛමේ ආනන්ද ආනිසංසෝ කාලේන ධම්ම සවනේ කාලේන අත්තූප පරික්ඛාය ඛතමේච. ආනන්දේනි නිසි කල්හි ධර්ම ශ්‍රවණයෙහි නිසි කල්හි අර්ථෝප පරීක්ෂා කිරීමෙහි කියන්නේ ඒ ධර්මයෙහි අර්ථ පරීක්ෂා කිරීමෙහි ආනිසංස 6ක් තියෙනවා කියලා මේ කාරණේ නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පහදලා දෙනවා. මොනවද ඒ ආනිසංස 5? මෙතන තියෙනවා කාලේන ධම්ම ශ්‍රවණේන. කාලයට සුදුසු ධර්ම ශ්‍රවණය කිරීමේ. දැන් මේකත් සමහර අය කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි සර්වකාලීනයි. මේ කාලේන ධර්මදේශනා කාලීන ධර්මදේශනා කියන වචනය ගැළපෙන දෙයක් නොවේ කියලා ඇතැම් අය තර්ක කරනවා. ඒ පිළිබඳවත් අවබෝධය ඇති කරගන්න කාලීන ධර්මදේශනා කියන්නේ අවස්ථාවට ගැළපෙන ධර්මදේශනා. දැන් මම අවමංගල්‍යමය අවස්ථාවකට පාංශකූලමය අවස්ථාවකට සහභාගී වෙලා දානානිසංස පිළිබඳව අනුශාසනා කරලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් එතන කොහෙත් මේ වගේ දේශනා කරලා නැහැ. එතනදී දේශනා කරන්න ඕන මේ අනිත්‍ය පිළිබඳව, පංචස්කන්ධයේ නිස්සාර භාවයේ පිළිබඳව අනුශාසනාවක් කරන්න ඕන. ඒ වගේම දානයකට වැඩම කළාම එහිදී මේ පරිත්‍යාගයේ දානයෙහි තියෙන ආනිසංසයි දායකයාට පහදලා දෙන්න ඕන. අනේ ඒකයි ඒ කාලයට වේලාවට සුදුසු ධර්මදේශනාවන් පැවැත්වීමෙහි ආනිසංස 6ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පහදලා දෙනවා. ඉදානන්ද බික්කුණෝ පංචහි ඕරම්භාගේහි සංයෝජනේහි චිත්තං අවිමුත්තං හෝති. මහණෙනි, යම් කිසි කෙනෙකුගේ සිත පංච ඕරම්භාගීය සංයෝජනයන්ගෙන් නොමිදුනේ වෙයි නම් ඒ කෙනා මරණාසන්න මොහොතේදී තථාගතයන් වහන්සේ අකින්නට ලැබෙනවා නම් ඒ තැනැත්තාට තථාගතයන් වහන්සේ ආදී කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සව්‍යාංජනං
කේවල පරිපුන්නං පරිසුද්ධම් බ්‍රහ්මචර්යං පකාසේති. ඒ කියන්නේ ආදි කල්යාණං කියන්නේ මුල නිවැරදි. මජ්ජේ කල්යාණං කිව්වේ මැද නිවැරදි පැහැදිලි. පරියෝසాన කල්යාණං කෙලවර මුල මැද අග කෙලවර පිරිසිදු යහපත් වූ අර්ථ සහිත නිරවුල් මුළුමනින්ම පිරිසිදු දහමක් ඒ මරණාසන්න කෙනාට දේශනා කරනවා නම් බ්‍රහ්මචර්යාව යහපත් චර්යාවෙහි ආනිසංස ප්‍රකාශ කරනවා නම් ඒ ධර්මයේ අහලා ඒ කෙනා පංචෝරම් භාගීය සංයෝජනයන්ගෙන් හිත මුදවා ගනීනම් අන්නේ කෙනා නිසි කල්හි ධර්ම ශ්‍රවණයෙහි පළමු ආනිසංසය ලබාගත් කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මරණාසන්න වෙච්ච කෙනෙකුට තථාගතයන් වහන්සේ දකින්නට ලැබෙනවා නම් ඒ තථාගතයන් වහන්සේ ඒ තැනැත්තාට මුල මැද අග පිරිසුදු නිරවුල් ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන පංචෝරම් භාගීය සංයෝජන ධර්ම වලින් හිත නිදහස් කරගන්නවා නම් අර මරණාසන්න අවස්ථාවේදී ඒ ශ්‍රවණය කරපු ධර්මයේ නිසා ඒ ඕරම් භාගීය සංයෝජන ප්‍රහීන කරගත්ත කෙනෙක් හැටියට එයා ධර්ම ශ්‍රවණෙහි ආනිසංසය ලබාගත් පළමු කෙනා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී බුදුබණ ටිකක් අහලා හිතේ කෙලෙස් තුනී කරගන්න පුළුවන් නම් ඒක සුදුසු අවස්ථාවේ ධර්ම ශ්‍රවණෙහි ආනිසංසයක් හැටියට බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණේ හැටියට පෙන්නනවා. ඒ වගේම පුනච පරං ආනන්ද බික්කුණෝ පංචහි ඕරම් භාගෙහි සංයෝජනේහි චිත්තං අවිමුත්තං හෝති සෝ තම්හි සමේ මරණ කාලේ නහේව කෝ ලබති තථාගතං දස්සනාය. ඒ කියන්නේ කිසියම් කෙනෙක් මරණාසන්න මොහොතේදී තථාගතයන් වහන්සේ දක්නට අවස්ථාවක් භාග්‍යයක් නොලබන්නේ නම් බුදුහාමුදුරුවෝ දකින්ට ලැබෙන්නේ නැත්නම් දැන් අද අපිට මරණාසන්න අවස්ථාවක අපේ ඥාතිවරයෙකුට බුදුහාමුදුරුවෝ ගෙනල්ලා පෙන්වන්න වඩමවලා පෙන්වන්න හැකියාවක් නැහනේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දකින්න අවස්ථාව නැත්නම් ඒ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් දක්නට ලැබෙනවා නම් බුදුපුත්‍රයන් වහන්සේ නමක් දකින්ට ලැබෙනවා නම් ඒ බුද්ධපුත්‍රයන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේ අර මරණාසන්න කෙනාට ආදී කල්යාණ මධ්‍ය කල්යාණ පරියෝසాన කල්යාණ කියන්නේ මුලැමැදාග නිරවුල් ධර්මයේ දේශනා කරලා බ්‍රහ්මචර්යාවෙහි ආනිසංස ප්‍රකාශ කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ කෙනා නැවතත් අර කියපු ආකාරයට පංච ඕරම් භාගීය සංයෝජන ප්‍රහීන කරගත්තොත් ඒ කෙනා සුදුසු කල්හි ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස ලැබපු කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දැකලා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා මේ පංචෝරම් භාගීය සංයෝජන මම නැවත නැවත මතක් කරන්නේ නැහැ. ඔබ මතක තියාගන්න මේ කරුණු හයටම අදාළයි මේ සංයෝජන ධර්ම පහ පංචෝරම් භාගීය සංයෝජන ධර්ම පහ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන මේ පහ. එතකොට බුදුහාමුදුරුවෝ දකින්න නැත්නම්
උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේ නමක් දැකලා උන්වහන්සේගෙන් පිරිසිදු නිර්මල ධර්මයේ ශ්‍රවණය කරලා මේ සංයෝජන ධර්ම ප්‍රහීන කරගන්න පුළුවන් වුණා නම් ඒ කෙනා සුදුසු අවස්ථාවේ නිසි වේලාවේදී ධර්ම ශ්‍රවණේ ආනිසංස ලැබපු කෙනෙක් බවට පත් වෙනවා කියලා දෙවැනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ට. මතක තියාගන්න පින්වතුනි, පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා මේ පංචෝරම් භාගයේ සංයෝජන ප්‍රහීන කළා නම් මරණාසන්න යමෙක් ඒ කෙනා ඒ ධර්මයේ ආනිසංස ලැබපු කෙනෙක් වෙනවා. දෙවැනි කෙනා බුදුහාමුදුරුවෝ දකින්න නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක පුත්‍රයෙක් දැකලා ධර්ම ශ්‍රවණය කරලා ඒ පංචෝරම් භාගයේ සංයෝජන දුරු කරනවා නම් එයා ඒ ධර්මෙහි ආනිසංස ලබන කෙනෙක් බවට පත් වෙනවා නිසි වේලාවේදී ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම තුන්වෙනි කෙනා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් දකින්නට නොලැබෙනවා නම් මෙන්න මේක ඔබට ගොඩක් වටිනවා. සමහර වෙලාවට ඔබ මේක තේරුම් ගන්න ඔබට කාලයේ හැටියට ඔබ ගත කරන සමහර වෙලාවට රෝහලක නතර වෙලා ප්‍රතිකාර ලබනවා වෙන්න පුළුවන්. ඔබට ඒ ස්වාමින් වහන්සේ නමක් වඩමවල පිරිත් ටිකක් ශ්‍රවණය කරන්න, ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න අවස්ථාවක් නැහැ. හැබැයි මේ ධර්ම දක්ෂිනාවෙන් ඔබ දිනපතා ධර්ම ශ්‍රවණය කරනවා. ඒ හැරුණාම තවත් නොඑක් මාධ්‍ය නාලිකාවල විවිධ අපේ වියත් ධර්මදර ස්වාමින් වහන්සේලාගේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරනවා. එහෙම ශ්‍රවණය කරලා ඔබ දැන ඉගෙනගත්ත ධර්මයක් තියෙනවා. ඔබ මරණාසන්න මොහොතේ ඔබට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් දකින්න නොලැබුණත් ඔබ ඒ දැනගත්ත ධර්මය ඔබට සිතින් මෙනෙහි කරන්න පුළුවන් නම්, ඒවා විමසලා බලන්න පුළුවන් නම්, ඒ කාරණාවන් තව තවත් ප්‍රගුණ කරන්න පුළුවන් නම් Taman දැන කියාගත්ත අන්න එහෙම වෙලා ඒ ධර්මයට අනුව හිත මෙහෙवला ධර්මයේ විමසමින් ඒ වගේ අර්ථ විමසමින් ඒවා ටිකින් ටික ජීවිතයට එකතු කරගන්න කටයුතු කරනවා නම් ඒ කෙනාගේ අර පංචෝරම් භාගයේ සංයෝජන වලින් මිදිලා එයා ඒ තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව රැකවරණය සලස ගන්නවා. ඒකත් ධර්ම ශ්‍රවණයෙහි සුදුසු අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන ප්‍රතිඵලයක් හැටියට තුන්වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම හතරවෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ ඒ කෙනාට මරණාසන්න වෙච්ච කෙනාට තමන් ශ්‍රවණය කරපු ධර්මය මෙනෙහි කරන්න, එහෙම ඒ ධර්මයේ පිළිබඳව නොඑක ආකාරයෙන් ඒවා ਵਿਚාරය කරන්න ඒ විදිහට හැකියාව තියෙනවා. ඒ වගේම ඒක අරමුණු කරගෙන ඒ කෙනා නිර්වාණය පිළිබඳව කල්පනා කරනවා නම්, උතුම් නිවනෙහි ස්වභාවය පිළිබඳව, එහි තියෙන වටිනාකම පිළිබඳව, බ්‍රහ්මචර්යාවෙහි වටිනාකම පිළිබඳව අරමුණු කොටගෙන කටයුතු කරනවා නම්, ඒවා මෙනෙහි කරනවා නම් එයාගේ ඒ පංච ඕරම් භාගයේ සංයෝජන දුරු වෙලා ඒ කෙනා ඒ නිසි කල ධර්ම ශ්‍රවණෙහි ආනිසංස ලබන කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම පස්වෙනි කාරණය, මරණ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ දක්නට ලැබෙන්නේ නැත්නම්, තථාගත ශ්‍රාවක පුත්‍රයෙක් දක්නටත් ලැබෙන්නේ නැත්නම්, ඒ බණ අසහ
ධර්ම ශ්‍රවණය කරලා ඒ සිත නිවන අරමුණු කොට යම්කිසි ආකාරයකින් නොමිදෙන තත්ත්වයක් ඒ නිවන අරමුණු කරගෙනම හිත පවත්වන්න පුළුවන් නම් ඒ කෙනා ඒ ධර්මෙහි ආනිසංස ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දකින්න ලැබෙන්නේ නැහැ. තථාගත ශ්‍රාවක පුත්‍රයෙක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් තමන් දැන ඉගෙන ගත්ත ධර්මය, අහලා දැන කියාගත්ත ධර්මය නැවත නැවත මෙනෙහි කරමින් එයාට පුළුවන් නිවන අරමුණු කරගන්න. එහෙම නිවන අරමුණු කරගන්නවා නම් ඒ කෙනාගේ ඕරම් භාගීය සංයෝජන ධර්ම ප්‍රහීන වෙනවා. ඒකත් ධර්ම ශ්‍රවණයෙහි ආනිසංසයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ඒ කෙනා සිතින් විමසන උතුම් නිවන සිතින් අරමුණු කොට ඉන් මිදී නිසි කල ඒ ධර්මය මෙනෙහි කරනවා නම් ඒ කෙනා ඒ ධර්මෙහි ආනිසංස ලබන කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් පින්වතුනි, නැවත කෙටියෙන් මතක් කරන්නම්. යම් කිසි කෙනෙක් මරණාසන්න මොහොතේදී බුදුරජාණන් වහන්සේ දැකලා බුදුහාමුදුරුවන්ගෙන් මුල මැද අග පිරිසිදු නිරවුල් ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ සිතේ පංච ඕරම් භාගයේ සංයෝජන ධර්ම දුරු කරගෙන කෙලෙස් වලින් මිදුණු කෙනෙක් බවට පත් වෙනවා නම් කෙලෙස් වලින් මිදුණු කෙනෙක් බවට පත් වෙනවා නම් ඒ කෙනා අර ධර්ම ශ්‍රවණෙහි නිසි ආනිසංස ලැබපු කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දකින්ට නොලැබුණත් උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් දැකලා ඒ ශ්‍රාවක පුත්‍රයෙක් විසින් දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරලා ඉන් හිත කෙලෙස් වලින් මුදව ගන්න පුළුවන් නම් ඒ කෙනා නිසිකල ධර්ම ශ්‍රවණය කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණය, ඒ තමන් අහලා දැන කියාගත් ධර්මයේ මෙනෙහි කරලා ඒ අනුව හිත සමාධිගත කරගෙන හිත කෙලෙස් වලින් නිදහස් කරගන්නවා නම් ඒ කෙනත් මේ ධර්ම ශ්‍රවණෙහි නිසි ආනිසංස ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම පස්වෙනි කාරණය, උතුම් බ්‍රහ්මචර්යාව පිළිබඳව සිත අලවගෙන ඒ ධර්මයේ මෙනෙහි කරනවා නම් ඒ කෙනත් මේ ධර්මයේ ආනිසංස ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම හයවෙනි කාරණය, උතුම් නිර්වාණය අරමුණු කරගෙන මේ තමන් දැන කියාගත් ධර්මය නිතර නිතර මෙනෙහි කරමින් කෙලෙස් දුරු කර ගැනීමට, විශේෂයෙන්ම සංයෝජන දුරු කරගෙන ඒ අවබෝධය ඇති කර ගැනීමට කටයුතු කරනවා නම් එයත් ධර්ම ශ්‍රවණෙහි ආනිසංස ලබන කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වතුනි, අපේ ජීවිතය කොයි ආකාරයට ගත වුණත් කෙලවර වෙන්නේ මරණයෙන්. ඒක කොයි ආකාරයට කොහොම සිද්ධ වෙනවද කියන එක ඔබවත් මමවත් දන්නේ නැහැ. අපිට මැරෙන මොහොතේදී සිහිනුවණින් යුතුව බුද්ධ පුත්‍රයෙක් දැකලා එහෙමත් අවස්ථාවක් නැති වුණොත් මේ ආකාරයට ඔබ ශ්‍රවණය කරන ධර්මය මෙනෙහි කරලා ඒ ධර්මයේ දැකලා තමන්ට මේ ජීවන ගමන කෙලවර කරන්න ලැබෙනවා නම් ඒක දෙලොවම සාන්තිය පිණිස හේතු වාසනා වෙනවා කියන කාරණය අවබෝධ කරගන්න. ඒක තමයි අපිට මැරෙන මොහොතේ තියෙන එකම රැකවරණය. එනිසා මේ ධර්ම ශ්‍රවණය ඔබේ අවසාන මොහොත සුවපත් කිරීමට හේතු වෙන කාරණයක් බව ඒ අනුව පැහැදිලි වෙනවා. නිසා හැකි සෑම අවස්ථාවකම මේ ධර්මයේ දැන කියාගන්න, ඒ ධර්මයට අනුව ජීවිතයේ සකස් කරගන්න, දැහැමි කරගන්න කටයුතු කරන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද net FM ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා බණ්ඩාරවෙල විජේසිරි ස්ටෝස්හි අධිපතිව සිට
මීට වසර 12කට පෙර එනම් 2010 අගෝස්තු මාස 7 වන දින අභාව ප්‍රාප්ත වූ එච්.එම්. විජේසූරිය මහතාට පුණ්‍යානුමෝදනා කිරීමට ඔහුගේ භාර්යාව වන ශීලා බස්නායක මහත්මිය දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ පින්වතුන්ගේ දායකත්වයෙන් මේ ධර්ම දක්ෂිනාව සිද්ධ වුණා. දායකත්වයේ දරන පින්වතුන් බලාපොරොත්තු වෙනවා බණ්ඩාරවෙල විජේසිරි ස්ටෝස්හි අධිපතිව සිට 2010 අගෝස්තු මාස 7 වෙනි දින අභාව ප්‍රාප්ත වූ එච්.එම්. විජේසූරිය පියතුමන්ට බණ්ඩාරවෙල පූනාගල පාරෙහි වාසය කොට මියගිය ජේ.එම්. ජයවීර පියතුමන්ට දියතලාව කහගොල්ලෙහි වාසය කොට මියගිය ජයලතා බස්නායක පුංචි අම්මාට හොරණ උඩවත්තෙහි වාසය කොට මියගිය සෝමදාස කවිරත්න පියතුමන්ට මිය පරලෝ ගොස් සිටින පවුලේ සියලුම ඥාති මිත්‍රාදීන්ට රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලුම රණවිරුවන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමට දායකත්වයේ දරනවා. ඒ වගේම ධර්මදේශනය සිද්ධ කරපු දේශකයාණන් වහන්සේටත් ශීලා බස්නායක මෑණියන් දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සැමටත් පවුලේ සියලුම ඥාතීන්ටත් හිත මිත්‍රාදීන්ටත් net FM ආයතනයේ සභාපතිතුමා ප්‍රධාන විධායක නිලධාරීතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් පුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කළා. ඉතින් එසේ සිද්ධ කරගන්නට යෙදුන ධර්ම දානමය කුසල ධර්මයේ ආනුභාවයෙන් දායකත්වයේ දරන පින්වතුන්ට ඒ පවුල්වල ඥාතීන් දූපුතුන් හිතවතුන් සෑම සියලු දෙනාටම සියලු අපල උපද්‍රව දුරු වෙලා සියලු කරදර විපත් දුරු වෙලා පුනුරුවන්ගේ ආනුභාවයෙන් මේ ධර්ම දානමය කුසල ශක්තියේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවේ චිරජීවනය ඒකාන්ත වශයෙන්ම සැලසේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත් net FM කාර්ය මණ්ඩලයේ සභාපතිතුමන් ප්‍රධාන විධායක නිලධාරීතුමන් ඇතුළු සියලුම පින්වතුන්ට ලෝපුරා විසිරී සිටින සියලු දෙනාට ත්‍රිවිධ හමුදාවට පොලිසියට සියලු දෙනාට මේ පින්කමේ ආශිර්වාදයේ සැලසේවා සියලු දෙනාම සුවපත් වේවා. දායකත්වයේ දරන පින්වතුන්ගේ නමින් මිය පරලෝකීය නම් වශයෙන් සඳහන් කළ නොකළ සියලු දෙනා පින් අනුමෝදන් වේවා. සසර දුකින් නිදහස් වේවා. දෙවියෝ පින් අනුමෝදන් වේවා. දිවයිසුරු දියුණු කරගනීවා. ඔබ ආරක්ෂා කරත්වා. කෙලවර අපි හැම දිනාටම ජාති ජරා මරණ කියන දුක් වලින් එතරව නිවන් දකින්න මේ පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. හැම දිනාටම තෙරුවන් සරණයි.